දේශනාව ගැන නොතේරෙන යමක් තියෙනවා නම් අහන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. සන්නහස මේ ඔබ වහන්සේ සඳහන් කරා අර දැන් මේ දැන් අපි අර භාවනාව කියන එක ශක්ති සම්පන්න එකක්, ඒ කියන්නේ ශක්තියක් එක්ක අප එකක් වුණොත් කියන කතාව වගේ. ඇත්තටම සන්නහස දැන් අපි අර පුරුද්දක් වශයෙන් භාවනාවට යද්දී තේරෙනවා සමහර වෙලාවල් වලට නීවරණයන්ට යනවා අර භාවනාව ශක්ති සම්පන්න නැති එහෙම ගතිය. ඒකට ඔබ වහන්සේ කොයි නීවරණ වලට යනවා, අලස බව ඇති වෙනවා එහෙම කියන එක. සනස එතකොට ඒ වගේ අවස්ථාවකදී ඒක දැන් ප්‍රණීත අරමුණකින් වගේ අරක ශක්ති සම්පන්න කරලා අරගන්න ඕනි දෙයක කොහොමද ශක්ති සම්පන්න විදිහට අරමුණක හිත පිහිටවන්නේ අර ඒ වැඩෙන ආකාරයට නීවරණයන්ගෙන් දුර වෙන විදිහට. දැන් සමාජයට ඇත්තටම තියෙනවා දැන් භාවනාවට පුරුද්දක් වශයෙන් යනවනේ අපි. ඒ කියන්නේ හැමදාම භාවනා කරන වෙලාවට ගිහිල්ලා බලනවා සමහරලාට ඒ සමහරලාට ඒකේ අරමුණේ හිත හරිම අමාරුයි පිහිටවන්න. ඒක ශක්ති නැහැ කියලා තේරෙනවා. රබන්සිගේ විදිහට තේරෙනවා මේක කිසිම ශක්තිය යන එකක් නෙවෙයි. මොකද නීවරණයන්ට අහු වෙනවා අනන්තවත්. සංස ඒ වගේ වෙලාවට නිකන් අර ප්‍රණීත අරමුණකින් යම් මේක ශක්ති සම්පන්න විදිහට හදාගන්න එක එහෙම පුළුවන් ද සනස? ඒක කොහොමද එහෙම වුණොත් ඒ විදිහකින් ඒක ශක්ති සම්පන්න කරගන්නේ? අවධානයේ ශක්ති සම්පන්න කරගන්න. එහෙමයි. ඇත්ත දැන් අනිදාය භාවනා අපනිදාය භාවනා කියන දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. මේ සූත්‍රය ඇවිල්ලා විකුණු පස්ස කියලා සූත්‍රයක සංයුත්ත නිකාය 5 සතිපට්ඨාන සංයුත්තේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට මනාප නම් ප්‍රණීත අරමුණකට ගිහිල්ලා අර අවස්ථාවෙන් නික්මෙන්න ප්‍රසාදනීය නිමිත්තේ චිත්තම් පනිදහිතබ්බං කියලායි පාලියේ කියන්නේ. ප්‍රණීත අරමුණකට ගිහිල්ලා අපේ හිත ඔප්නම්වා ගන්න පුළුවන් වෙන විදිහේ අරමුණකට ගිහිල්ලත් හිත ඔප්නම්වා ගන්න පුළුවන්. හිත වීරියවන්ත කරගන්නත් පුළුවන්. තවත් අවස්ථාවක් ගැන තියෙනවා ඒ සූත්‍රයේම අපනිදාය භාවනා කියලා. අපි එතකොට කාලයක් තිස්සේ අර ප්‍රණීත අරමුණකටම ගිහිල්ලා හිත ඔප්නම්වා ගන්න එකේ පුරුදු වෙලාම තියෙනවා නම් එහෙමනම් අපිට අවස්ථාව තියෙනවා එහෙම නොකරත් භාවනාව ඉදිරියට කරගෙන යන්න. හැබැයි ඔක මෙන්න මෙහෙම වෙනසක් තියෙනවා. අපේ හිත වීරිය පැත්තෙන් ගිලිහින්නේ හෝ වීරිය පැත්තෙන් බැහැර වෙන්න හේතු වෙන අවස්ථා තියෙන්න පුළුවන් භාවනාව තුළ. විශේෂයෙන්ම ඔය සමාධිය වගේ අවස්ථාවක්, ප්‍රීතියට වගේ ගිහිල්ලා ඉන්න අවස්ථාවක්, පස්සද්ධිය වගේ අවස්ථාවක් විශේෂයෙන්ම සඳහන් කළොත් වීරියෙන් බැහැර වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. හේතුව ඒවා ගොඩක් ඒකාකාරයි. සමහරක් වෙලාවල් වලට ධම්මවිචයත් වෙන්න පුළුවන්. ඒකාකාර වුණොත් උදාහරණයක් හැටියට ආස්වාසය අපිට තේරෙනවා මුල මැද අග, ප්‍රාස්වාසය තේරෙනවා මුල මැද අග උච්චර තමයි. ආස්වාසය ප්‍රාස්වාසය මහ ලොකු වෙනසක් නැහැ. එහෙම වුණොත් හිතට වීරියවන්ත වෙන්න ඇත්තටම අවස්ථාවක් නැති. මෙතනදී අපේට ප්‍රසාදනීය නිමිත්තේ චිත්තම් පනිදහිතබ්බං කියන ආකාරයට අපි ඒ කර හිටපු භාවනා අරමුණට සම්පූර්ණවම පටහැනි වෙන විදිහේ වෙනත් අරමුණකටම ගිහිල්ලා ආපහු අර තැනට එන්නත් පුළුවන්. බොජ්ජංගවලම තියෙනවා වීරියවන්ත භාවය නැතිනම් නීවරණයන් වලට නතු වෙනකොට ඒ නීවරණයන්ගෙන් බැහැර වෙන්න අපිට භාවිතා කරන්න කියලා තියෙන වෙනස් විදිහේ බොජ්ජංග කාරණා තියෙනවා. විශේෂයෙන්ම සති සම්බොජ්ජංගය කියලා කියන්නේ හැම නීවරණයකදීම භාවිතා කරන්න සුදුසු දෙයක්. අන්න ඒ වගේ කාරණා තියෙනවා. අන්න ඒ වගේ අපිට භාවිතා කරන්න එක්ක පුළුවන් ප්‍රසාදනීය නිමිත්තේ ගියහම එක්ක බුදුගුණ හරි මෛත්‍රී හරි ඒ වගේ වෙනමම කාරණාවක් කරලා හිත ඔප්නම් වාගෙන මරණය සිහි කරලා අන්න ඒ වගේ මොනවා හරි සිහි කරලා මෙතනට ආපහු එන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේ බොජ්ජංග ඇතුළෙම තියෙන අර දැන් තීන මිද්දයට නම් හිත යන්නේ අපි උදාහරණයට ගත්ත හැටියට
ඒ තීන මිද්දය කියන කාරණයට ප්‍රධාන වෙන්න හේතු වෙන්න පුළුවන් ඒකාකාර දේවල් දකින්න එක. එතකොට සමහර කෙනාට ධම්මවිචය තුලත් ඒකාකාර භාවයක් තියෙන්න පුළුවන්. ප්‍රීතිය තුල කොහොමද තියෙනවා, පස්සද්ධිය තුල කොහොමද තියෙනවා, සමාධිය තුල තියෙන්න පුළුවන්, උපේක්ඛාව තුල තියෙනවා. ඒ කාරණා ටික බැහැර කරලා එහෙමනම් 100ට ඇවිල්ලා මේ කාරණේ විස්තර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අන්න ඒ වගේ අර වෙනත්ම අරමුණක් භාවිතා කරන්නට පුළුවන් කමකුත් තියෙනවා. නමුත් ඒත් එක්කම තමයි ඒ එන තීන මිද්දේ හරි ඒ එන නීවරණේ හරි ඒක තුලම සතිය පිහිටවලා ඒකම හඳුනාගෙන එතනින්ම නිදහස් වෙන්න පුළුවන් කමකුත් තියෙනවා. එතකොට අර ප්‍රණීත අරමුණකට යනවා කියලා කියන්නේ මේ තියෙන නීවරණය පැත්තකින් තියලා තවත් අරමුණක් එක්ක වැඩේ කරගෙන යනවා. මේ නීවරණයට ඉන්නකම්. එයා පැත්තක ඉන්නකම් වෙනත් අරමුණක් එක්ක අපේ ගමන ගිහිල්ලා පස්සේදී සම්බන්ධ කරගෙන වගේ ඉස්සරහට යනවා. ඊළඟ ක්‍රමේ තමයි මේ එන නීවරණයේ දිහාම බලලා ඒකම හඳුනා ගන්න උත්සාහ කරගෙන ඒ තුලින්ම ඉදිරියට යනවා කියන මේ කාරණාව කරන්න පුළුවන්. එහෙම බලනකොට ওই කියන නීවරණ පහට අදාළ වෙන විදිහට අපිට භාවිතා කරන්නට කියලා උපදෙස් දෙන බොජ්ජංග කාරණාවක් තියෙනවා. භාවනාව කරගෙන යනකොට ඇත්තටම අපිටම අහුවෙන්න පටන් ගන්නවා කාමච්ඡන්දය කියන එක වැඩි වෙනවා නම් ඇත්තටම ප්‍රීතිය සහ සුඛය සමාධිය කියලා කියන්නේ ඒවට පුදුමාකාර විදිහේ තල්ලුවක් දෙන කාරණා වෙන්න පුළුවන්. ඒකින්ද ඒව පාවිච්චි කරන්නේ කොහොමද මදි කියලා අපිටම තේරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ භාවනාව වඩ아가ගෙන යනකොට මේ කියන කාරණා අපිට එළියට එවි. කොහොම නමුත් අර ඔබතුමී කියපු හැටියට අපිට භාවිතා කරන්නත් පුළුවනි අර වගේ අලුත් අරමුණකුත් හෝ එහෙම අරමුණක් භාවිතා නොකරත් කටයුතු කරන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. මේ දෙකම එතකොට භාවිතා කරන්න පුළුවන්. කොහොම නමුත් ප්‍රායෝගිකව අපි බලන්න ඕන දැනට අපිට ප්‍රසාදය ගන්න ඕන අලුත් නිමිත්තක හිත අලුත් නිමිත්තකට යන්න ඕනද? එහෙම නැතිනම් මේ මොහොත තුල තියෙන මේ කාරණාව දැකලා යන්න පුළුවන්ද කියන එක එදිනෙදා අපි තේරුම් ගන්න ඕන දෙයක්. ඒක ඊයේ කරන්න පුළුවන් වුණා වෙන්න පුළුවන්. අද බැරි වුණා වෙන්නත් පුළුවන්. කාරි නැහැ. ඒ දවසට හරි හරියන විදිහට අපි හිත පුරුදු කරලා මේවා උරු කරලා තියාගත්තට පස්සේ ඊළඟ අවදීන් වලදී මේ දේවල් අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක වෙන්න පටන් ගනී. සුදුසු අවස්ථාවේදී කියන එක තමයි මගේ අදහස. එහෙමයි සන්නස. සන්නස තව ඔබ වහන්සේ දේශනාව පටන් ගන්නකොට මුලදී කිව්වා අර වීරිය කියන එකේ පළපදියම් වෙන සම්විජ්ජේ පළපදියම් වෙලා ඉන්න සතිය පළපදියම් වෙලා ඉන්න එහෙම කතාවක් සන්නසක තාචුට්ට පැහැදිලි කරන්න සන්නස ඒක එච්චර පැහැදිලිුනේ නෑ මට නම් ඒක නිසා වීරිය පළපදියම් තායිලන්ත කතාවකුත් තරම් කිව්වේ වීරිය සමහර පළපදියම් වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ ඉන් එහාට යන්නේ නැතුව ඉන්නවා කියන කද සන්නස. ඉතින් හිතන්නකො මෑණියනි දැන් මං උනත් කාලයක් කරපු එකක් තමයි මම සිහියට ගොඩක් මනාපයි. ඒක හින්දා සිහියට වෙලා ඒක තුල විතරක් නෙමෙයි හිටියා. උඩ සක්මන එහෙම ඉහාට මොනවද හිතන්න යන්නේ නෑ. අඩිය තියෙනවා නම් ඒක තියෙනවා එච්චරයි. ගන්නවා නම් ගන්නවා ඒක එච්චරයි. මට තියෙනවා විතරක් නම් බලන්න ඕන ඒක විතරක් කර කර හිටියා. සමහරකට වැය වෙනවා එලි වෙනවා කාරි නෑ ඉතින් 100 තුල විතරමයි. අඩිය ඔසවන එක විතරක් නම් මට බලන්න ඕන. ඒක විතරක්ම කර කර ඉන්න. පරයන්කයට වාඩි වෙලා හුස්ම එනවද නැත්නම් හුස්ම තියෙනවද? ඒක ආස්වාසය වෙන්නත් පුළුවන් ප්‍රාස්වාසය වෙන්නත් පුළුවන්. ඒක විතරක් දිහා බලාගෙන ඉන්න ඒක දිහා විතරක් බලාගෙන ඉන්න නෑ. ඒක දිහා බලාගෙන විතරක් ඉන්නවනම් ඒක විතරක් කරන්න පුළුවන් කමක් අපිට තියෙනවා. මම කරලත් තියෙනවා. පුරුදු තේනේ. ඒ වගේමයි දැන් ධර්මතා විනිශ්චය හොයනවා නම් යම් කාලවලදී මමත් කරලා තියෙනවා ආශ්වාසයේ මුලැමැද අගම බලන සිතවිල්ල මුලැමැද අගම බලන ඔක පටන් ගන්න ඉතින් තේරෙන තැනින් තමයි ඊට පස්සේ ඉතින් මුලට යනකම් හිත දියුණු කරනවා උදාහරණයක් හැටියට හිත පිට යන එක පළවෙනියෙන්ම තේරෙන්නේ හිත පිට ගියාට පස්සේ නම් එතකොට ඉගෙන ගන්නවා හරි මේ කාලේ නැත්තම් අද භාවනා වාරයේදී මට පුළුවන්කම තිබ්බේ හිත පිට ගියාට පස්සේ අල්ලන්න විතරයි. කාරි නෑ. ඒ කියන්නේ මං කාලයක් හිත හිතා ඉඳලා තියෙනවා. ඊට පස්සේ තේරෙන්නේ
කල්පනාවෙන් භාවනා අරමුණේ නෙවෙයි කියන. ඊට පස්සේ හිත පුරුදු කරන්න ගත්තා. ටිකක් ඌමනාවෙන් යොදවලා ඌමනාවක් යොදවලා වගේ හිත පිට යනකොටම අල්ලන්න බැරි වුණත් අර තරම් දුරට යන්න කලින් අල්ලන්න ඉගෙන ගත්තා. පසු කාලේ ඉතින් හිත පිට යනකොටම අල්ලන්නත් සමවන්ත වුණා. තේරුම් ගන්න පටන් ගත්තා. ඒ වගේ වුණාම ඒක ආනාපානයටත් ඕනනම් දාගන්න පුළුවන්. ආස්වාසේ වුණත් මුලින්ම තේරෙන්න පුළුවන්. ආස්වාසේ පටන් අරගෙන චුට්ටක් තිබිලා ඉවරයක් වෙලා යනකොට වගේ. ඔක වේදනාවකට ඒ වගේමයි. අන්න එහෙම අර අගට තේරෙන ටික ඊළඟට ඊට කලින් තේරුම් ගන්න විදිහට හිතපත් කරගන්න උත්සාහවන්ත වුණා. එතකොට කාලයක් අපිට පුළුවන් ඔය කියන ඇතිවීම පැවතීම නැතිවීම කියන කාරණාව පමණක්ම දැක දැක ඉන්න. එතකොට ඒක අර සිහියෙන් වෙනස්. ඒක සිහියට වඩා වෙනස්. ඒක සිහියට වඩා යම් කිසි වෙනසක් තියෙනවා. අසමාන ලක්ෂණයන් තියෙනවා. සිහිය කියලා කියන්නේ හුදෙක් බලාගෙන ඉන්නවා විතරයි. සංඝටක හොයන්ට යන්නේ නැහැ. නමුත් සම්පජඤ්ඤ කියලා කියන සිහියේ උපරිම ස්තරයට ආවම ඒ වෙලාවදී ඔන්න බලන්න පටන් ගන්නවා අර කාරණා. එතකොට එතන ඉන්නේ අර සිහිය හන්දා තමයි. නමුත් එතන ඉන්නේ වෙනම කොටසක්. ඒ වගේමයි වීරිය තුල වීරියවන්ත භාවය කියලා කියන්නේ අපිට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට තියෙන වුමනාව යන්නේ මොන අහකටද මොන පැත්තකටද මොන දිශානතියකටද කියලා හොයාගෙන මෙන්න. තායිලන්තෙදි ගොඩක් වෙලාවට අපිට උගන්වන එකක් තමයි හිත ඔයාව කොහෙටද ගෙනියන්නේ කියලා තේරුම් ගන්න කියන්නේ. හිත නිදිමතටද ගෙනියන්නේ අනිත් පැත්තටද ගෙනියන්නේ. ඒ කියන්නේ හිතේ දිශා ආනතිය හඳුනා ගන්න කියන්නේ. ඒකට ඒ ඇත්ත ගොඩක් වෙලාවට කරන එකක් තමයි ඒක. රාගයක් නම් ඒ රාගය කියන එක අපිව නෙක්ඛම්මයකට අරන් යනවද? රාගය වැඩි කරන්න අරන් යනවද කියන එක තේරුම් ගන්න කියන්නේ. ඒ කියන්නේ ඒ හිතට මතුවෙන ඒ අරමුණ අපිව අරන් යන්නේ මොන පැත්තකටද? මට මතකයි දේශනාවෙත් සඳහන් වෙනවා වඩපු මෛත්‍රිය හරි වඩපු කාමයේ වඩපු රාගය නෑ වඩපු අසුබය ගැන තේරුම් ගන්න කියලා කියනවා. හිතට තරහක් ආපුවාම හෝ හිතට කාමයක් ආපුවාම ඒ වඩපු මෛත්‍රිය හරි වඩපු අසුබේ හරි අපි අරන් යන දිශා ආනතියක් ඇති කියලා කියනවා. ආන් ඒක හඳුනා ගන්න කියලා. තායිලන්තේ ගොඩක් වෙලාවට සිදු කරන්නේ ඕක. ඒත් බොහොම උද්‍යෝගිමත් ඒ දෙයට. විශේෂයෙන්ම හිත කම්මැලි භාවයකට වගේ එනවනම් ඒත් මට පේනවා අතර අපි දකින්නවත් එක්ක කොහොමනාවක් අරගෙන ශරීරයට සමානක් වෙලාට වදයක් දීලා වුණත් ශරීරේ පොඩ්ඩක් අර කොහොමද කියන්නේ ආලෝකමත් භාවයේ පවත්වා ගන්න උත්සාහ කරනවා. ආලෝක සංඥාව ඇති කර ගන්න බෑ. අපිට අහලා තියෙන ආලෝක සංඥාව කියන එක පාළියේ. ඕක හිතුනහම තේරෙන්නේ ආයෙනම් තරුම ගණන් කරන්න ඕන ලයිට් එකක් මූණට ගහ ගන්න ඕන එහෙම එකක් කියලා. එහෙමම නෙවෙයි. ඊට වඩා ඉතින් අපිට මේ ශරීරය එනර්ජටික් කරගෙන ශක්තිවන්ත කරගෙන මේක අර ඔතෑනි කරගන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න පුළුවන්. මම දකිනවා තායිලන්තය තුලදී ඒතෝ භාවනාවට පරයන්කයට ගියා නම් එහෙම අර අපි පොඩ්ඩක් හිතුනහම පොඩ්ඩක් කකුල මාරු කරනවා. නමුත් එහෙම නැහැ. ඒත් වාඩි වුණාද පద్මාසනයේද පద్මාසනයේම තමයි. උපාසකම්වල භාවනා කරනවා පద్මාසනේ. ඉතින් කොච්චර වේදනාවක් තිබ්බත් කාරි නෑ. ඒගොල්ලෝ ඒක දරාගෙන එහෙම මේව කරගෙන ඉන්නවා. ඒක ඒ විදිහෙන් අල්ලගෙන ඉන්නවා. අපේ පැත්තෙන් අපි ඔක සලකනවා මෙහෙම කරන එක හරියන දෙයක් නෙවෙයි. ඒක අන්තවාදීකමක්. ඒකාන්තවාදී පිළිවෙතක්. ආන් එහෙම හිතන්න බෑ. නමුත් මම ඒකයි කිව්වේ අර ඇත්තෝ වීරියට ගොඩක් බරයි. ඒ ඇත්තෝ ඒ වගේ ස්වභාවයක් තියෙනවා. අර අපේ රටේ ස්වභාවය තුල තියෙන්නේ අපි අර කම්ෆර්ටබල් වෙන්න බලනවා ගොඩක්. අපි ගොඩක් බලනවා සුමට වෙන්න. අපි ගොඩක් බලනවා හුරතල් වෙන්න. ඇත්තටම කියනවනේ. මට මතකයි මම භාවනා වැඩසටහනකට ගියා. අර හිටියා මේ අපිට උපස්ථාන කරන්න උදව් කරන්න උපාසකම්මලා වගේ දාලා. එතකොට මම ගිහිද කොහෙද කොහොම හරි විෂවෘතු ගානකට කලින් දැන් රිදෙනකොට මේ උපාසකම්ම මොකද කරන්නේ? කොට්ටයක් ගෙනල්ලා තියාගන්න ඔයාගේ පැත්තට. ඒ රිදෙන එක පැත්තට. මුලින් තිබ්බ එක කොට්ටයක් උඩ වාඩි වෙලා හිටියා. දවස් 10 ඉවර වෙනකොට භාවනාව දවස් 10ක් තිබ්බා. මුළු ඇඟ පුරා කොට්ට එයා නැගිටට පස්සේ සාමාන්‍යයෙන් අඩියකමාරක් විතර උසට කොට්ටම තියෙනවා. ඒ කියන්නේ කොහේ හරි රිදෙනකොට ආපහු කොට්ටයක් ගෙනලා තියාගන්න. රිදෙනකොට කොට්ටයක් තියාගන්න. ආන් එහෙම එකක්. ඉතින් එහෙම එකක් නැහැ. වාඩි වුණාද ඒ ඉන්න ඉරියව්වේ ඒ විදිහටම තමයි වෙන මොනවත් සකස් කිරීම මොනවත්ම නැහැ.
රිදුනද රිදිච්චාවයි. ඒ තාලෙන් ඉන්නේ. ඉතින් ඒ වගේ අපිට ඕන නම් ඒ වගේ ස්වභාවයක ඉන්නත් පුළුවන්. ඒ වගේ ස්වභාවයක විතරක් ඉන්නත් පුළුවන්. ඊළඟ එක තමයි සමහර ඇත්තෝ අර චෛතසිකව තියෙන නිදහස ගැන විතරක් සලකන ඇත්තෝ ඉන්නවා. ගොඩක් වෙලාවට කියන එකකුත් තියෙනවා. මානසිකව ලොකු හිස් බවක් අත්විඳිනවා වගේ නිදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා. ඒකට විතරක්ම වෙලා ඉන්න එහෙම අවස්ථාවක් තියෙනවා. ඊළඟට අර ප්‍රීති කොටසත් ගැන කියන්නත් පුළුවන්. ඉතින් ඒත් ඒ වගේම තමයි ශරීරය මුදු සහැල්ලු කරගන්න පුළුවන් කමක් තියෙනවනම් ඒ දේ ඒ ටික ඇති කරගෙන ඒ ටිකෙත් එක්කට වෙලා ඉන්න පිරිසකුත් තියෙනවා. එහෙම ඉන්න පුළුවන් බවක් තියෙනවා. පළපදියම් වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා. සමාධියක් ඇති කරගන්න පුළුවන් නම් අර කියන විදිහේ කායික මානසික සමබරතාවයක් ඇති කරගන්න පුළුවන් නම් ඒකට වෙලා ඉන්න පුළුවන් කමක් තියෙනවා. උපේක්ෂාව කියලා කියන එක බොහොම සූක්ෂමයි. ඔය කියන කායික සහ මානසික කියලා කියන ඒ එකඟතාවයට අකුල් හෙලන මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ අකුල් හෙලන දේ තමයි ප්‍රීතියයි සුඛයයි. ඒ දෙකත් බැහැර කරලා නිදහසක් මුක්ති විඳින්න පුළුවන් වෙන ඒ විදිහේ තැනකට වෙලා ඉන්න පුළුවන්. එහෙම හිතක් පුරුදු කරන භාවයකුත් තියෙනවා. ඉතින් මෑණියනි මම ඉන්නේ ඒකින්දයි කිව්වේ භාවනාව තුළ අපිට පළපදියම් වෙලා ඉන්න පුළුවන් කාරණා මේවයි. ඒතොර අපේ ගමන තුල වුණත් අපි ආපස්සට හැරිලා බැලුවොත් අපේ භාවනාව තුල වුණත් අපිත් අපේ භාවනාවේ ඉන්නේ ඒ පැයම නැතත් පැයේ බහුතර කාලයක් පැඳිලා ඉඳීවි අපි බලාපොරොත්තු වෙන රුචි වෙන ඔන්න ඔය කාරණාව තුල. උදාහරණයක් හැටියට අර ඉස්සෙල්ලා කාරණේ ගත්තොත් එහෙම අපි කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙන කම්මැලි කාමකට යන්න නම් අපේ අර තියෙන ශක්තිවන්ත භාවය අඩු වෙන විදිහට භාවනාව කරගෙන ඉන්න නම් දකින්න නම් ඒ කම්මැලිකමෙන් අපි ඔළුව මෙහෙම පල්ලෙහාට වට්ටගෙන ඉන්න ඒ විදිහේ වටපිටාවක ඒ විදිහේ කායික මානසික ස්වභාවයක අපි බොහෝ කාලයක් පළපදියම් වෙලා ඉඳලා තියෙන්න ඕන. අනිවාර්ය. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. තියෙන්න පුළුවන් ස්වභාවය. ඒක එතකොට සතිපට්ඨානයේ පැත්තෙන් බැලුවොත් නම් වැරද්දක් නෑ. හැබැයි තේරුම් ගන්න ඕන. මෙහෙම එකක් තියෙනවා කියන එක. කියන්නේ ඒක හන්දයි මම කිව්වේ අපිට පළපදියම් වෙලා ඊට පුළුවන් කමක් තියෙනවා. වගේම භාවනා යෝගාවචරයෝ පළපදියම් වෙලා ඉන්නවා මේ කියන වෙනස් අවදීන් වල වෙනස් තලයන්. උදාහරණයක් තවත් ගත්තොත් මේක තවත් ලස්සන වෙයි. සමහර ඇතෝ පළපදියම් වෙලා තියෙනවා හිත එහෙ මෙහෙ දුවනවා නම් ඕකත් එක්ක විතරමයි. ඒකත් එක්ක විතරමයි ඔට්ටු වෙන්නේ. ඉතින් හැමදාම භාවනාව තුළ වාඩි වුණාම තේරෙන්නේ හිත දුවනවා. ඉතින් ඒක ගැන අමනාපයි ෆ්‍රස්ට්‍රේට් වෙනවා. එහෙම නම් කවදාවත් භාවනාවේ සන්තෝෂයක් නැහැ. විදහසක් සාමයක් සැනසෙල්ලක් නැහැ. මොකද හැමදාම හිත දුවන එකමයි වැඩේ. ඒකට වෙලා පළපදියම් වෙලා ඉන්න එක තමයි. ඒකම තමයි මෙතන තියෙන්නේ. එහෙමයි සනස. මොහොන් පින් සනස. ස්වාමීන් වහන්සේ ඔතන ඔය බොජ්ජංග ධර්ම හතරටම සම්පජන්ණය පාවිච්චි වෙන්න ඕන නේද? ඒ කියන්නේ අවබෝධයෙන් සතිය පාවිච්චි කරන්න ඕන නේද? එහෙමයි. ඒක හරි. හරියටම නේද? සතියේ හින්දා තමයි මේ ඔක්කොම ටික එන්නේ, පවතින්නේ, තියෙන්නේ. මේ හැම එකේම ඇත්තටම කියනවා නම් අම්මා තමයි සිහිය කියලා කියන්නේ. හැම එකේම ආරම්භකය තමයි සිහිය. හැම එකේම ප්‍රභවය තමයි සිහිය. මූල තමයි සිහිය. සිහිය හන්දා තමයි අනික් ටික ඇති වෙගෙන යන්නේ ඒ අවදීන් වලදී. හැබැයි ඇති වුණාට පස්සේ ඒ එකකට එකක් සම්බන්ධ වෙන්න පුළුවන්, උදව් කරගන්න පුළුවන්. නමුත් ඔබතුමී කිව්වා හරියටම හරි. සිහිය තමයි හැම එකේම මූලිකත්වය ගන්න කෙනා. ඒක තිබිය යුතුමයි. පැහැදිලිවටම. එතකොට ඊළඟට අපිට කියන්න පුළුවන් සම්පජඤ්ඤය කියලා කියන්නේ ධර්මතාවය විනිශ්චය කරන්න පුළුවන් සිහියක්. අවබෝධය. අන්න රයිට්. එතකොට වීරිය සම්පෝඥංගය කියලා කියන්නේ වීරියවන්ත භාවය කැටි වෙච්ච සිහියක්. ප්‍රීතිය කියලා කියන්නේ ප්‍රීතිය හඳුනා ගන්න පුළුවන් සිහියක්. පස්සද්ධිය කියලා කියන්නේ පස්සද්ධිය හඳුනා ගන්න පුළුවන් සිහියක්. ඊට පස්සේ සමාධිය කියලා කියන්නේ සමාධිය කියලා කියන හිතේ තැම්පත්කම නැත්තම් කායික මානසික
ඒ සැහැල්ලු භාවය ඒ දෙන්නගේ තියෙන සමානතාවය නිදහස් භාවයේ තේරුම් ගන්න පුළුවන් සිහිය. උපේක්ෂාව කියලා කියන්නේ ඔය වගේමයි. එහෙම කිව්වහම අපිට අර දේශනාව හොඳටම තේරෙන්න පුළුවන්. එහෙම උපේක්ෂාවට ආපු කෙනාට ඊළඟට සති සම්පොඥංගේ ආරම්භ වෙනවා කියලා කියනවා. පැහැදිලියටම හරියටම හරි ඒක. ඒ ස්වාමීනි එතකොට සතිය එකින් එකට පාවිච්චි කර යන්න ඕනේ අවබෝධයක් වශයෙන්. එහෙමයි. අර සතිය විතරක්ම ඒ කියන්නේ සිහිය කියන අර මූලිකම අවධිය විතරක්ම නවතින්නේ නැතුව අනික් කාරණාත් එහෙමයි. අනික් කාරණාත් අපි අවබෝධ කරගන්න ඕන. නමුත් යන්නේ මේක අර සිහිය කියලා කියන පාර උඩ. අනික් දේවල් ටික තමයි අපිට අනික් දේවල් ටික තමයි අපිට ලැබෙන පාරිතෝෂික වගේ නේද? ඒවට කොම්ප්‍රිහෙන්ෂන් කියන්නේ මන් දන්නේ සිංහලෙන්. එහෙමයි. මං හිතන්නේ සම්පජාන්‍ය නේද කොම්ප්‍රිහෙන්ෂන් කියන්නේ. ස්වාමීනි. clear comprehension. ඒක එතකොට ඒ විදිහට වෙන්න ඕන කියන එක අපිට පේන්න පටන් ගන්නවානේ තේරෙන්න ගන්නවානේ. ඒ ස්වාමීනි ඒක ගොඩාක් දුරට පේන්න පටන් ගන්නවා දැන් මෙහෙමයි. මේක යායුතෙන්ට ප්‍රඥාවත් පොඩ්ඩක් එබිකම් කරනවා මං හිතන්නේ. අනිවාර්යෙන්ම. එතකොට දැන් අපිට ඇත්තටම අහු වෙනවා සිහිය තියෙනවා නම් තමයි සම්පජාන්‍ය ඇති වෙන්නේ. අතන අර සූත්‍රයේ තියෙන විදිහට සිහිය තියෙන කෙනා සිහිය උපරිමත්වයටපත් වුනහම සම්පජාන්‍යයට යනවා කියන එක අපිට ඇත්තටම භාවනාව තුළින් තේරෙන්නත් පටන් ගන්න පුළුවන්. තේරෙන්න ඕන පොතේ හැටියට අනිවාර්යෙන් වෙන්නත් ඕන. ඊළඟට තේරෙනවා ඒ කියන සම්පජාන්‍ය තුලත් අර නිකන් ආවට ගියාට තියෙන සම්පජාන්‍යක නෙවෙයි. ඒ සම්පජාන්‍යේ පරිපූර්ණත්වයට ආවම තමයි ඒක වීර්යයක් බවට පරිවර්තනය වෙන්නේ කියලා. එහෙම වුණාම මේ තියෙන අන්තර්ගත සම්බන්ධතාවය අපිට එකිනෙක හම්බ වෙන්න ගන්නවා. එකිනෙක ගැලපෙන්න ගන්න. එහෙමයි. ස්වාමී සාදු කොම්පින්. හොඳයි. දේශනාව ගැන නොතේරෙන නමක් තියෙනවා නම් අහන්න ඕන. නැතිනම් අපි කමටහන් වර්තාවට යමු. තියෙනවා නම් එහෙම නැතිනම් අපි අදට වැඩසටහන නතර කරමු. මේ කවුද අපේ මේ මට එවල කියනවා මානෙල් ලක්කා දෙන්නේ නැහැ කියලා එයාගේ කමටහන් වාර්තාව ආයෙමයි. මට කියවන්න පුළුවන් මට පේන හැටියෙන් ඒකේ එක කොළයයි එයා එවල තියෙන්නේ. ඒකේ ඉවරයක් කොහොම හරි ඒකේ තියෙන්නේ දැන් 17/4/22 වෙනි දින සක්මන් භාවනාව කර තත්පර කිහිපයක් කෙලවර සිටගෙන සිටින විට පර්යංකයේ භාවනාවේ ඇති වූ සතියට සමාන සතියක් ඇතිවිය. ඉන්පසු සතියෙන්ම පර්යංක භාවනාව පටන් ගැනීමේදී පළමුව කයටද ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාස යේ ඇතිවීම පැවතීම නැතිවීමටද සතිය පැවතිනි. ප්‍රාශ්වාසය දිගය නාසයේ කෙළවර කිහිපවරක් ගැටෙනවා වැනි දෙයකට සතිය පැවතිනි. තව දිනක ප්‍රාශ්වාසයෙන් පසු නිදහස් තැනකට සතිය පැවතීම ශරීරයට යාබදව ඇති තැනකට ඇතිවිය. ඉන්පසු වේදනාවට සතිය පැවතිනි. ඇතිවීම පැවතීම නැතිවීමට සතිය පැවතිනි. ඉන්පසු සක්මන් භාවනාව නැවැත්වුවෙමි.
එදිනෙදා කටයුතු සිහියෙන් කිරීමට එච්චරයි තියෙන්නේ. මම හිතන්නේ එතනින් ඒ වාක්‍ය ඉවරයි. එදිනෙදා කටයුතු සතියෙන් කිරීමට පුරුදු විය හරි මොකක් හරි එකක් ඇත්තේ. ඒ කොටස තමයි තියෙන්නේ ස්වාමින් වහන්සේ අද ඉවලා තියෙන්නේ. ඉතින් ඒක අපි අද මේවා කරනවද එහෙම නැත්නම් මානෙලක් ඊළඟ සතිය ආවහම ගන්නවද කියලා ඉතින් මම හිතනවා ආපුවම ගමු නේද? මෙතන ඔය අර පරයන්කේට සමාන සතියකට හිත යනවා කියන එක ටිකක් දැන් සති කීපයක්ම කතා වුණා මේ. ඕක ටිකක් එළියට ඇදලා ගන්න තිබ්බොත් හොඳයි තව ටිකක්. කොහෙන්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. බොහොම සාර්ථක ඇත්තටම මේ මෑනියෝ ගොඩක් මහන්සි වෙනවා භාවනාව සම්බන්ධයෙන්. එතකොට ඒ එතුමියගේ වාර්තාව ඇතුළෙම තව ටිකක් අපිට යන්න පුළුවන් අවස්ථාවක් තියෙන්න පුළුවන්. අපි ඒ ටික පොඩ්ඩක් උපුරලා ගන්න බලමු ඊළඟ පාර. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමඨහන් උපදේශක් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සති ක්‍රියාව පිපාසින් සිටි අපිට පැන්දෝතක් ලැබුවා සේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අපමණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා. මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍යාවේ කුසලයේ හේතු වාසනා වේවා. හේතු වාසනා වේවා. එසේම මේ අත්භවයේ හිදීම ප්‍රාර්ථනීය බෝධියකින් ඔබ වහන්සේ අමා මහ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප ප්‍රාර්ථනා කරමි. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සමගී සියලු මියගිය ඥාතීන්ටද මේ කුසල අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයං ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාදි ආගතම් පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. එන සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.